ආයුබෝවන් දරුවනි සුබ දවසක්. එතකොට අද තමයි ඔයාලට මම Zoom app එක භාවිතා කරලා පළවෙනි පාඩම කරන්නේ. ඉතින් ඒක ඔබ මගේ ළඟ ලියාපදිංචි වෙනකල් මේ කොටස විතරක් මම YouTube එකට දානවා ඔයාලට බලන්න. එතකොට මම පටන් ගන්නෙ කුලක පාඩම. ඔයාලට මේ පාඩම අවසානයේ අවබෝධයෙන් තේරුම් අරගෙන ඔයාලට පුළුවන් කැමති හැම දරුවෙකුටම මම YouTube එකේ දාලා තියෙන විදිහට මගේ Zoom app එකට රෙජිස්ටර් වෙන්න. එතකොට දුවේ පුතේ ඔයාලට තියෙන ඉදිරියේ සියලුම වීඩියෝ මම Zoom app එක හරහා දෙන්නේ. මේ වීඩියෝ විතරක් YouTube channel එක හරහා දෙන්නේ. එතකොට ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ දරුවෝ වීඩියෝ එකට පහලින් තියෙනවා ඊතලයක්. මෙන්න මේ විදිහට පහලට ඊතලයක්. අන්නෝක ක්ලික් කරපුවාම ඔයාලට පුළුවන් පුතේ ලියාපදිංචි වීමේ තොරතුරු ටික ලබා ගන්න. ඒතර ඒක ඉතා පැහැදිලිව කියලා තියෙනවා ලියාපදිංචි වෙන හැටි. කොහොමද? YouTube channel එකේ මගේ නම මෙන්න මෙහෙම ගහපුවාම අජිත් ප්‍රියන්ත බණ්ඩාර කියලා සර්ච් කරපුවාම මගේ වීඩියෝස් එනවා. ඒ වීඩියෝ එකේ පහළට මේ වගේ ඉතලයක් තියෙනවා කෙලවරේ. ඒක ක්ලික් කරපුවාම description ඒකෙදි පැහැදිලිව දක්වලා තියෙනවා මේ Zoom app එක හරහා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට ඔබට ඒ ටික තමයි කරන්න තියෙන්නේ. ඊට අමතරව ඔයාලා ලියාපදිංචි වුණාට පසුව මම ගාව තියෙන ලිපින වලට ඔයාලගේ නිබන්ධනය ලැබෙන්න සලස්වනවා. එතකොට මේ නිබන්ධනය තැපෑලෙන් මම එවන්නම්. එතකොට ඔබ ලියාපදිංචි වුණාගෙන් පසුව ඊට පස්සේ මේ පාඩමට අනුව තමයි අපි වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. එවනම් අපි වැඩ කටයුතු පටන් ගමු. අපි පළවෙනි පාඩම ලෙස තෝරාගත්තේ කුලක හා සම්භාවිතා. ඉස්සරන කුලක ගන්න ගොඩාක් පහසු ආකාරයෙන් ඉන්නේ. දැන් කුලක ගන්න තරමක අපහසු ආකාරවලට අරනවා. සම්භාවිතාවත් ඒ වගේ ළමයි වැඩිපුර දෙනා ගන්න තෝරා ගන්න ඒවා ක්‍රමයෙන් ගැඹුරු ගැටලු එක. ඒ හින්දා අපි මුළු සිලබස් එකම බොහොම ලස්සනටම ඉගෙන ගමු. මොකද අපේ පාඩමේ නම ඉස්සෙල්ලා කුලක කොටස කතා කරමු. ලියන්න හැමෝම මාතෘකාව කුලක. Six. හොඳයි. මොකද මේ කුලකයක් කියන්නේ? පහළ පන්ති වල දිගනගෙන නැති මොනවද මේ කුලක කියලා කියන්නේ? මේක පහළ පන්ති වල තියන්නේ ඔබට මතක ඇති 6 පන්තියෙන් පටන් ගන්න තේරීම් කියලා. ඒතර කුලක කියන වචනේ මුල්ම වතාවට පාවිච්චි කරන්නේ 8 පන්තියේ. එතකොට 9 විශේෂයෙන් 10 පන්තියේ තමයි කුලක වැඩිපුරම කතා කරන්නේ. 10 පන්තියේ පාඩම් වලට උනන්දු දරුවෝ ඉන්නවා. එතකොට යාළුවට මතක ඇති කුලක කියන එකේ ගැඹුරු කොටස් ඉගෙන ගත්තු බව. හොඳයි දුවේ පුතේ. එහෙමනම් දැන් අපි මොකද කුලක කියන්නේ කියලා බලමු. තේරීමක් තමයි. මොනවටද? කාණ්ඩ වලට. එන කාණ්ඩයකට තෝරන්න මොනවද මේකට වෙන්න ඕනේ? යම් සීමාවක් තියෙන්න ඕනේ. ලිමිට් එකක්. පරිසරයෙන් වෙන් කර අඳුර ගන්න පුළුවන් වෙන්න. ඒක ද්‍රව්‍යයක් හරි වස්තුවක් හරි සිද්ධියක් හරි වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් බල්ලෝ කියන්නේ කුලකයක්. අපිට අඳුර ගන්න පුළුවන් මේක හරකා, මේක අවුරා, මේක නරියා, මේක බල්ලා කියලා අඳුර ගන්න පුළුවන්.
එහෙනම් කාණ්ඩයකට බල්ලෝ වෙන් කරන්න පුළුවන්. හැබැයි සැර බල්ලෝ කිව්වොත්, ලස්සන බල්ලෝ කිව්වොත් මේකට සීමාවක් නැහැ. මොකද සැරේ සීමාවක් හොයාගන්න බෑ. කිලෝ 2ක් සැර බල්ලෙක් එහෙම හොයන්න බෑ අපිට. එහෙමනම් සැර බල්ලෝ කිව්වොත් කුලකයක් නොවේ, ලස්සන බල්ලෝ කිව්වොත් කුලකයක් නොවේ. හැබැයි බල්ලෝ කිව්වොත් කුලකයක්. ෆොමනේරියන් බල්ලෝ කිව්වොත් කුලකයක්. එක්තරා විශේෂයක් නිසා. එතකොට මේ විදිහට ගත්තාම තව අපි කතා කරමු කුලක ගැන උදාහරණ වලට. අපි කිව්වොත් ගණිත පොත් කියන කුලකයක්. හැබැයි ලොකු පොත් කිව්වොත් කුලකයක් නෙවෙයි. මොකද ලොකු වල සීමාවක් නැති නිසා. හොඳයි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. මට කියන්න පුතාලා කිව්වොත් කුලකයක්ද? පුතාලා කිව්වොත් කුලකයක්ද? ඔව් මොකද්ද මේ උත්තරේ වෙන්නේ? කුලකයක් වේ කියලා හිතපු අයත් ඇති, නොවේ කියලා හිතපු අයත් ඇති. පුතේ ඇත්තම උත්තරේ කුලකයක් නොවේ. හේතුව 100ට තාත්තා පුතේ. තාත්තට මම පුතේ. ඒ වුණාට මම තාත්තට කියනවද පුතා කියලා? පුතේ ආ දෙනකොට මට කන්න ගේන්න කියනවද? නෑ නෑ. එහෙම නැත්නම් එක්කෙනෙකුගේ පුතේ තව කෙනෙකුට පුතේ නොවේ. එන පුතාලා කියන එකේ සීමාවක් නෑ. එතකොට ඉතින් මයින් අහන්න එපා දුවලා කියන. දුවලත් එහෙමම තමයි. එතකොට ඒක කුලකයක් නොවේ. මම මෙහෙම කිව්වොත් සීතල දවස්. සීතල දවස් කුලකයක්ද? සීතල දවස් කුලකයක් නෙවෙයි. ඒ කුලකයක් නොවන්නේ. සීතල දවස් පුතේ දැන් අනුරාධපුරයේ කෙනෙක් මහනුවර ආවොත් එයාට සීතලයි. හැබැයි නුවරේදී කෙනෙක් මහනුවරට ආවොත් එහෙම එයාට රස්නියයි. එන එකම පුද්ගලයෙක් එකම ස්ථානයක පුද්ගලයන් දෙදෙනෙකුට දෙවිදියකට දෙන්න තියෙනවා. පැහැදිලිනේ? ඒතකොට ඒකේ සීමාවල් නැහැ. දැන් මම සුදු නැද්ද? සුදුයි. කොච්චර සුදුද? කළු ටයර් එකකට වඩා සුදු. හැබැයි සුද්දෙකුට වඩා මම කළුයි. එතකොට එහෙමනම් සුදු මිනිස්සු කිව්වොත් කුලකයක් නෙවෙයි. දැන් උඩ පැහැදිලි ඇති කුලක සහ කුලක නොවන ඒවා. මම පොඩි ප්‍රැක්ටිකල් එකක් දෙන්න. මම කියන ඒවා ඔබ පිටුව කොටස් දෙකකට බෙදලා ඒ දෙපැත්තේ ලියන්න. ඒ දෙපැත්තේ ලියන්න මෙන්න මෙහෙම. කුලක වේ කුලක නොවේ. කුලක වේ කුලක නොවේ. ඔබ මේ පැත්ත තමයි ලියන්නේ. මේ පැති දෙකේ අදාළ මම මේ පැත්තේ ලියන වාක්‍ය තෝරලා ලියනවා මේ අදාළ පැත්තේ. හරිද? පැහැදිලිද? හොඳයි. පළවෙනි එක ගැහැණු ළමයි. දෙවෙනි එක නපුරු මිනිස්සු. තුන්වෙනි එක බාලක පාසැල්. බාලක පාසැල්. හතරවෙනි එක අං ඇති අලි. පස්වෙනි එක හොඳ අම්මලා. 6 අපි ලියමු රතු පාට කාඩ්.
7 වෙනි එක. රැට පායන තව 8 වෙනි එක. සිංහල හෝඩියේ ඇති දෙමළ අකුරු. දෙමළ අකුරු. 9 වෙනි එක. සමාන 9 වෙනි එක මම මෙතන ලියන්නම්. පාවෙන ගෙවල්. දහය දිග පැන්සල්. හොඳයි. දැන් දුවේ බලමු අපි කොහොමද මේ වගේ කුලක වෙනේවා මොනවද නොවෙනේවා මොනවද කියලා. මේකට ඔයාලට වෙලාව ඇති අදාළව දෙපැත්තේ ලියන්න. මම එක වෙන වර්ණයකින් හරි වැරදි දානවා. වෙනත් වර්ණයක් පාවිච්චි කරලා හරි වැරදි දානවා. ඔන්න එහෙමනම් මම දානවා ගැහැණු ළමයි කුලකයක්. නපුරු මිනිස්සු කුලකයක් නෙවෙයි. බාලක පාසල් කුලකයක්. අං ඇති අලි කුලකයක්. හොඳ අම්මලා කුලකයක් නෙවෙයි. රතු පාට කාර් කුලකයක් නෙවෙයි. රැට පායන තරු කුලකයක්. සිංහල හෝඩියේ ඇති දෙමළ අකුරු කුලකයක්. පාවෙන ගෙවල් කුලකයක්. දිග පැන්සල් කුලකයක් නෙවෙයි. දරුවනි කුලක නොවන ඒවා තියෙනවා 4ක්. කුලක වෙන ඒවා තියෙනවා 6ක්. දැන් අපි බලමු මේ එක එකක් සවිස්තර කරලා. ගැහැණු ළමයි. ඔබට ගැහැණු ළමයි අඳුර ගන්න පුළුවන් පරිසරේ? පුළුවන් නේ? ගැහැණු ළමයි අඳුර ගන්න පුළුවන්. එහෙනම් කුලකයක්. හැබැයි ඔබට පුළුවන් ද පාරේ යනකොට නපුරු මිනිස්සෙක් වෙනවා කියලා කියන්නේ? යම් ක්‍රියාවක් නොදැක ක්‍රියාවක් දැක්කා වුණත් නපුරුකමේ සීමාවක් නැහැ. එහෙනම් ඒක කුලකයකට අයිති වෙන්නේ නැහැ. බාලක පාසල්. මොනවද මේ බාලක පාසල් කියන්නේ? පිරිමි ළමුන් පමණක් යන පාසල්. එහෙම නේද? එහෙමනම් බාලක පාසල් කුලකයක් අපිට අඳුර ගන්න පුළුවන්. අං ඇතියන්නේ. මම හිතනවා බොහෝ විට සමහර දරුවෝ මේකට කුලකයක් නොවේ කියලා දාලා. පුතේ මේවට කියන්නේ අභිශුන්‍ය කුලක. අවයව නැති කුලක. අං වෙනම අඳුර ගන්න පුළුවන්, අලි වෙනම අඳුර ගන්න පුළුවන්. ඒතර අලියට අං තියනවද නැද්ද කියලා අඳුර ගන්න පුළුවන්. හිටියොත් කාණ්ඩයකට වෙන් කරන්නත් පුළුවන්. එවනම් අං කියන්නේ අලි කියන්නේ එහෙම වුන් නොසිටියාට කුලකයක්. හොඳ අම්මලා අනිත් අම්මලා කොච්චර හොඳද? හැබැයි ඉතින් හොඳේ සීමාවක් නැහැ. අපි දන්නවද හොඳ කොච්චරද කියලා? සාපේක්ෂයි. එනම් ඒක කුලකයක් වෙන්නේ නැහැ. රතු පාට කාර් මේකත් ඔබ අහුවෙලා ඇති. මොකද්ද රතු පාට කාර් කුලකයක් කියලා ඇති. එහෙම කියන්න බෑ පුතේ. දැන් මම කිව්ව සුදු ගෑනු ළමයි. සුදු ගෑනු ළමයි කුලකයක්ද කියලා. සමහරට ඔබ ඔව් කියයි. සමහර අය නෑ කියයි. මම සුදු ගෑනු ළමයෙක්ව එක් කරගෙන යනවා දකුණු අප්‍රිකාවට. දකුණු අප්‍රිකාවට මේ සුදු ගෑනු ළමයාත් එක්ක ගිහිල්ලා කාපියෙන්නේ කළු ජාතිකයෙක් ළඟ තියලා බලන හොඳට දෙන්න දිහා. මොකද වෙන්නේ? මේන් අපේ කෙල්ල සුදුයි. ඊළඟට මම මොකද කරන්නේ? ඒ රටේම ඉන්න සුදු ජාතිකයෙක් ළඟ තියලා බලනවා. මෙන්න අපේ කෙල්ල කළුයි
එමන එකම ළමයා එක වෙලාවකදී සුදුයි අනිත් වෙලාවෙදී කළු. එහෙම වෙන්න බෑ නේද? එමන සුදු ළමයි කියන්නේ කුලකයක් නෙමෙයි. එහෙනම් රතු වල තියෙනවද සීමා? ලා රතු, වටේ රතු, උඩ රතු තේරෙනවනේ විවිධ රතු වර්ග තියෙනවා. එතකොට ඒවා සාපේක්ෂයි වර්ණ සියල්ල සාපේක්ෂයි. රැයට පායන තරු. අතරම අපි රැයට පෙනෙන තරු කිව්වොත් තමයි වඩාත් නිවැරදි කුලකය. සිංහල හොඩියේ ඇති දෙමළ අකුරු. සිංහල හොඩියේ එකම දෙමළ අකුරක්වත් හොයාගන්න නැහැ. හැබැයි බැරි වෙලාවත් හොයා ගන්නකොට තිබ්බොත් අඳුර ගන්න පුළුවන්. එනම් මේ මොන කුලකද? නැවත අභිශූන්‍ය කුල. පාවෙන ගෙවල්. ගෙවල් පාවෙන්නේ පාවෙන ගෙවල් කියලා හදන ක්‍රමයක් තියෙනවා ඒක වෙනම කතාවක්. පාවෙන ගෙවල් කුලකයක්. තිබ්බොත් අඳුර ගන්න පුළුවන්. දිග පැන්සල් කුලකයක් නෙවෙයි. ඒ දිග පැන්සල් කුලක යනවන්නේ දිගේ සීමාවක් නැහැ. කොච්චර දිගද? මිලිමීටර් 5ක්ද 10ක්. හැබැයි මේක කුලකයක් බවට පත් කරන්න පුළුවන්. මිලිමීටර් 10ක් දිග පැන්සල්. එක මිලිමීටර් 10ට වඩා දිග වැඩි පැන්සල්. අන්න එතකොට මේවා කුලක වෙනවා. දැන් බලන්න ඔබට 10න් කීයක් හරිද කියලා. හොඳයි. බැරි වෙලාවත් ඔකේ වැඩි වැරදීමක් තිබ්බොත් එහෙම ඔබ මොකද කරන්න ඕනේ? මම ඒවල නිබන්ධනයේ තියෙනවා පුතේ. ඒ වගේ උදාහරණ 15ක් සඳහා හරි වැරදි දාන්න. එතකොට ඔබට තීරණය කළ හැකි මේ උදාහරණ 15න් ඔබට කීයක් හරියයිද පාඩම ඉගෙන ගන්නට පසුව කියලා. ලියන්න හැම දරුවෙක්ම කුලකවලදී භාවිතා කරන සංකේත ඔන්න බලා ගන්න පුතේ. මේක තමයි පළවෙනි සංකේතය. මේ ග්‍රීක කෝඩිය අකුරක් මේක එප්සයිලන් සර්වත්‍ර කුලකය. මොකද්ද මේක? සර්වත්‍ර කුලකය. සර්වත්‍ර කුලකය. පුතේ සර්ව කියන්නේ සියල්ලට. එන සර්වත්‍ර කියන්නේ සියල්ලන්ට ප්‍රධාන. එන සියල්ලටම ප්‍රධාන කුලකයක් තමයි අපි කියන්නේ මොකක් කියලාද? සර්වත්‍ර කුලකය කියලා. පැහැදිලිද ඔබට? ඔව්. දෙවෙනි එක තමයි අවයවය කී. මොකද්ද? අවයවය කී. මේක ග්‍රීක කෝඩිය අකුරක් මේක ෂයි. අවයවය කී. අවයවයක් නොවේ. අවයවයක් නොවේ. කුලක ඡේදනය. ඡේදන කුලකය. මේල කුලකය. මොකක්ද මේ මේල කුලකය කියලා කියන්නේ? මේලේ හරියට මාළය වගේ. සංකේතය පැටලෙන්නේ නැහැ නේද? මේල කුලකය. ඊළඟ පුතේ මේක. උපකුලකය. පුතේ මේක සංකේත දෙකක් තියෙනවා. හිස් අඟල වරහන් දෙකක් දාන්නත් පුළුවන්. මේකට කියනවා අපි අභිශුන්‍ය කුලකය. අභිශුන්‍ය කුලකය. ඔබ දන්නවා අභි කියන්නේ මේ උපසර්ගයක් කියලා. ශුන්‍ය කියන්නේ නෑ.
අභිශුන්‍ය කියන්නේ නැත්තටම නෑ. අර්ථය වැඩි වෙනවා. එතකොට අවයව නැත්තටම නැති කුලක වලට කියනවා අභිශුන්‍ය කුලක කියලා. තව තියෙනවා සංකේත දෙකක්. එන්වර ඒ කුලකයේ අනේකත්වය මොකද්ද මේ අනේකත්වය කියන්නේ? number of ඒ කුලකයේ ඇති අවයව ගන්න. n වරක් a කියලා තමයි ලියන්නේ. ඊළඟ මොකක්ද තියෙන්නේ? a dash ඒ කුලකයේ අනුපූරකය. අනුපූරකය. ඒ කුලකයේ අනුපූරකය. දැන් පැහැදිලිද? දැන් අපිට තියෙන මොකද්ද? ඔබට ලැබෙන නිබන්ධනයේ මේ ටික ඉදිරියෙන් සඳහන් කරලා තියෙනවා. ඔබට තියෙන්නේ ඉදිරියේ ලියා ගන්න විතරයි. හොඳයි පුතේ, එහෙමනම් ඊළඟට අපි බලමු මේ එක එක කුලකවල අර්ථ දැක්වීම ටික. එක එක කුලකේ අර්ථ දැක්වීම ටික අපි ලියමු. පෙරලගන්ට් ඩියුට් එකේ දෙවෙනි පිටුව පළවෙනි පිටුවේ අග තියෙනවා සර්වත්‍ර කුලකයේ ගැන. ඒක පොඩ්ඩක් ලියාගෙන ඉමු. දැන් සර්වත්‍ර කුලකේ හරිද? කුලක දෙකක හෝ ඊට වැඩි ගණනක. කුලක දෙකක හෝ ඊට වැඩි ගණනක ඇති සම්පූර්ණ අවයව ගණන. ඇති සම්පූර්ණ අවයව ගණන. අඩංගු ප්‍රධාන කුලකය සර්වත්‍ර කුලකයයි. සර්වත්‍ර කුලකයයි. මේ සෑම විටම ඍජුකෝණාශ්‍රයකින් සංකේතවත් කරයි. මේවට වෙන් රූප කියනවා. වෙන් කියන ගණිතාඥය හොයාගත්තු නිසා. හරිද පුතේ? හරි. රූපයක් ඇඳගත්තනේ. එතකොට කුලක පද්ධතියක තියෙන ප්‍රධානම කුලකයේ සම්පූර්ණ අවයව අඩංගු වන ප්‍රධාන කුලකයේ කියනවා සර්වත්‍ර කුලකය. ඒක තුල තමයි සියලු අවයව ලියන්නේ. හොඳයි, අපි ඊළඟට යමු කුලක මේලය. ලියන මාතෘකාව කුලක මේලය. මම මේ ටික මකන්න පුතේ උදාහරණ ටික කරන්න ඕනේ හින්දා. අපි ටියුට් එකේ දෙවෙනි පිටුව තමයි තෝරගන්න ඕනේ. මොකක්ද පුතේ මේලය කියන්නේ? එකතුව. මෙන්න සංකේතය. මේලේ හරියට මාලය වගේ. මේක සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි පාවිච්චි කරන්නේ හෝ කියලා. හෝ කියලා තමයි අපි පාවිච්චි කරන්නේ. මොකද්ද? හෝ. කුලක මේලය කියලා කියන්නේ
කුලක දෙකක හරි ඊට වැඩි ගණනක හරි සියලුම අවයව එකට ගත්තාම ආන් එකට කියනවා පුතේ කුලක මේලය කියලා. මේ බලා ගන්නකෝ x කියලා කුලකයක් තියෙනවා. එයාගේ අවයව 1 2 3 4 5 6. y කියලා කුලකයක් තියෙනවා. මොනවාද එයාගේ අවයව 4 5 6 7 8 9. එන පුතේ x මේල y කියන්නේ x කුලකයයි y කුලකයයි දෙකටම අයිති මුළු අවයව. දෙකම එකට ගත්තා. 1 2 3 4 5 6 7 8 9 10 නේ. එතකොට මේකට කියනවා පුතේ x මේල y කියලා. මොකද කියන්නේ x මේල y. එතකොට මේක අපිට වෙන රූපයකින් සටහන් කරනකොට මෙන්න මේ වගේ. මෙන්න පුතේ සර්වත්‍ර කුලකය අපි කලින් ඉගෙන ගත්තු. මෙන්න දරුවනි x කුලකය. මෙන්න දරුවනි y කුලකය. x මේල y කියන්නේ x රවුමත් අයිති වෙනවා. y රවුමත් අයිති වෙනවා. කුලක දෙකටම අයිති මුළු ටික ඔක්කොමත් අයිති වෙනවා. දැන් ඔබට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. අම්මා හෝ තාත්තා එක්ක එන්න. මේ ලබන සතියේනකොට අම්මා හෝ තාත්තා එක්ක කරන් එන්න ඕන. මොකක්ද ඒකේ තේරුම? අම්මා එක්ක කරගෙන ආවත් හරි. තාත්තා එක්ක කරගෙන ආවත් හරි. අම්මයි තාත්තයි දෙන්නම එක්ක කරගෙන ආවත් හරි. දැන් පැහැදිලිද දරුවන්ට? එහෙනම් මේ දේ කියන්නේ ඒක හරි මේක හරි දෙකම හරි. තව උදාහරණයක් අපි කියනවා මෙන්න මෙහෙම. මම කාගේ හරි දරුවෙක්ගේ ගෙදරට ඇවිල්ලා කිව්වොත් තේ හෝ කෝපි කමක් නැහැ කියලා. මොකද්ද මේකේ අදහස? තේ දුන්නත් බොනවා ප්‍රශ්නයක් නැහැ. කෝපි දුන්නොත් ඒත් බොනවා. තේ කෝපි දෙකම දුන්නොත් අනේ තේ කෝපි දෙකමත් බොනවා. ආන් ඒක තමයි පුතේ මේලය කියලා කියන්නේ. අපිට ඕක ගොඩාක් අවස්ථාවල එනවා ගණන් වල. අපි කියනවා මෙන්න මෙහෙම. ගණිතය හෝ විද්‍යාව වලට ඒ සාමාර්ථ ලැබූ පිරිස උසස් පෙළ විද්‍යාංශයෙන් පෙනී සිටීමට සුදුසුයි. එවනම් ගණිතය හෝ විද්‍යාව කියන්නේ එක්ක ගණිතයට තියෙන්න ඕන. එක්ක විද්‍යාවට තියෙන්න ඕන. එක්ක ගණිතයටයි විද්‍යාවටයි දෙකටම තියෙන්න ඕන. දැන් පැහැදිලිද? ලංකාවේ තියෙනවා අල්ලස්සෝ දූෂණ කොමිසම කියලා. අල්ලස් වෙන්නත් පුළුවන්. මූල්‍යමය වෙනත් දූෂණයක් වෙන්නත් පුළුවන්. අල්ලසුයි දූෂණයයි දෙකම වෙන්නත් පුළුවන්. පැහැදිලි නේද? ආන් එකට අපි කියන මොකක් කියලාද? අල්ලස් හෝ දූෂණ කොමිසම කියලා. දැන් අපි දරුවන්ට තේරෙනවා ඇති මොකක්ද මේ කියන්නේ කියලා. අපි අහුවොත් එම ජවන හෝ පිටිය ක්‍රීඩා කරන කියලා. මොකක්ද ඒකේ තේරුම? ජවන ක්‍රීඩා කරත් කමක් නැහැ. පිටිය ක්‍රීඩා කරත් කමක් නැහැ. ජවන ක්‍රීඩාත් කරලා පිටිය ක්‍රීඩාත් කරාට කමක්. දැන් පැහැදිලි නේද දරුවන්ට? එන කුලක මේලේ කියන්නේ සියලුම අවයව එකට ගත් කල කියන නම. අපි බලමු කුලක ඡේදනය කියන්නේ මොකක්ද කියලා. කුලක ඡේදනය ඒකේ පුතේ මේලේ අනිත් පැත්ත සාමාන්‍ය වාරයේදී හඳුන්වන්නේ හා කියලා. මොකක් කියලාද? හා. අපි ගොඩක් වෙලාවට හා කියන වචනේ පාවිච්චි කරනවා නේද?
බත්තා රොටි එහෙම නැත්නම් ඔය ඉංග්‍රීසියෙන් ඇන්ඩ් කියලා කියන්නේ රයිස් ඇන්ඩ් කරි ආන්න සහ හා මේ වචන තමයි පාවිච්චි වෙන්නේ. කුලක දෙකක හරි ඊට වැඩි ගණනක හරි පොදු අවයව වලට කියනවා කුලක ඡේදනය කියලා. දියාගම් පුතේ කුලක දෙකක හෝ ඊට වැඩි ගණනක ඇති පොදු අවයව ගණන කුලක ඡේදනය ලෙස හඳුන්වයි. හරි නේද? පොදු අවයව ගණන. අපි ගමුකෝ උදාහරණයක් මෙන්න මෙහෙම. P කියන කුලකයේ තියෙන අවයව ටික තමයි 1 3 5 7 9 11 13. දුරුපවණින් ඔබ අඳුර ගන්න ඇති මේ මොනවද? මේ වෙවිලා මොනවද? ඔත්තේ සංඛ්‍යා ටික. Q කියන කුලකයේ ගමු පුතේ අපි ත්‍රිකෝණ සංඛ්‍යා ටික. මොනවද? ත්‍රිකෝණ සංඛ්‍යා ටික. මොකද්ද? 1 ඊළඟට 3 ඊළඟට කියන්නේ 6 ඊළඟට 10 ඊළඟට 15. දැන් දරුවනේ P ඡේදන Q කියන්නේ මේ දෙකේම තියෙන අවයව 1යි 3යි විතරයි. 1 සහ 3 කියන ඉලක්කම් දෙක විතරයි කුලක දෙකටමයි. දැන් පැහැදිලිද? එහෙනම් කුලක දෙකටම පොදු වෙච්ච අවයව වලට අපි කියනවා මොකක් කියලාද? ඡේදන කුලකය කියලා. දැන් මම කිව්වොත් ඔබට මේ ලබන සතියේදී අම්මා හා තාත්තා එක්ක කරන් එන්න කියලා. මොකක්ද ඒකේ අදහස? අම්මත් එන්න ඕනේ තාත්තත් එන්න ඕනේ. වරපතල වරදක් නම් අපි අම්මයි තාත්තයි දෙන්නම ගෙන්නනවා. එහෙම නේද? එතකොට හෝ කිව්වොත් එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. නේද? ඔබේ ගොඩාක් හොඳට කියන්න නම් අම්මා හා තාත්තා ඉන්න ඕනේ. ඔබේ සරල වරදක් කියන්න නම් අම්මා හෝ තාත්තා ඉන්න ඕනේ. පැහැදිලි නේද? එහෙනම් හා සහ හෝ ඔන්ලයින් හින්දා දැන් කාවත් ගියන්න බෑනේ නේද? හොඳයි. අය බලමු එතකොට තව මේ උදාහරණය තහවුරු කරන්න. මෙන්න පුතේ කුලක ඡේදනය වෙනකොට වෙන ගණිතමය සංසිද්ධිය බලන්න. කුලක දෙකටම පොදු ටිකනේ. මේක ගමුකෝ අපි P කුලකය කියලා. මේක ගමුකෝ අපි Q කුලකය කියලා. එන ඡේදනය කියන්නේ පුතේ මේ කුලක දෙකටම අයිති ටික. මොකක්ද දරුවනේ? මේ කුලක දෙකටම අයිති ටික පොදු ටික. මෙන්න මේ කොටස P රවුමටත් අයිති, Q රවුමටත් අයිති. පැහැදිලි නේද? හොඳයි. ඊළඟට ලියමු පුතේ මාතෘකාව කුලක ඡේදනයේ විශේෂ අවස්ථා. විශේෂ අවස්ථා. මොනවද කුලක ඡේදනයේ විශේෂ අවස්ථා කියලා අපි කියන්නේ? මේ කුලක දෙක ඡේදනය විය හැකි තව ආකාර. ඒකේ මේක සාමාන්‍ය ඡේදනයනේ. ඕක වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. දැන් මේ කුලක දෙක ඡේදනය අඩු වෙනවා නම් මොකද වෙන්නේ? දෙන්න ඈතට ගිහිල්ලා කුලක දෙක වින් වෙනවා. මෙන්න මෙහෙම. මේ බලන්නකෝ.
කුලක ඡේදනය අවමයි. අවමයි කියන්නේ බිඳුවයි. A කුලකයටයි B කුලකයටයි පොදු අවයව නැහැ. එමනම් A ඡේදන B කියන්නේ කාටද? අභිශූන්‍ය කුලක. මේ අවස්ථාවට කියනවා දරුවනි වියුක්ත කුලක කියලා. මොකද කියන්නේ? වියුක්ත කුලක කියලා. එනම් කුලක දෙකේ ඡේදනය අභිශූන්‍යයි. කුලක දෙකේ ඡේදනය අභිශූන්‍යයි. එනකොට කුලක දෙක ඡේදනය ලං වෙලා වැඩි වෙලා සම්පූර්ණයෙන් ඡේදනය වෙනවා. මේකට අපි කියනවා බොක්කෙම්ම ඡේදනය වෙනවා. මෙන්න මේවා. එක කුලකයක් ඇතුළට අනෙක් කුලකේ යනවා. ආයේ ඊට වඩා ඡේදනය වීමක් නැහැ. ඒ කුලකයේ මෙහෙම තියෙද්දි ඡේදනයේ පරිමම වෙනවා කියන්නේ ඇතුළෙන්ම ඡේදනය වෙනවා. B. මෙන්න මේකට කියනවා දරුවනි උපකුලක අවස්ථාව. මොකක්ද කියන්නේ? උපකුලක අවස්ථාව. එතකොට සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලා ලියන්නේ උපකුලකය. B උපකුලකයක් වේ A හි. කොහොමද ලියන්නේ? B උපකුලකයක් වේ A හි. එතකොට පුතේ ඊළඟ අවස්ථාව තමයි මේ කුලක දෙකේ ඡේදනය වැඩිම වෙන අවස්ථාව. එහෙනම් මේ කුලක දෙකේ ඡේදනය ලං වෙලා සම්පූර්ණයෙන්ම ඡේදනය වෙනවා. ඒ කියන්නේ එක කුලකයක් ඇතුළටම අනෙක් කුලකයේ රිංගනවා. මේ බලන්නකෝ මෙන්න පුතේ A කුලකය B කුලකේ ඕම ඇවිල්ලා මේක ඇතුළට වෙනවා. මෙන්න මේ අවස්ථාවට අපි කියනවා උපකුලක අවස්ථාව කියලා. මොන අවස්ථාවද? උපකුලක. එතකොට මේක ලියන්නේ ඉස්සෙල්ලා උපකුලකය. කොහොමද ලියන්නේ? B උපකුලකයක් වේ A හි. එනම් ප්‍රධාන කුලකයේ ලියන්නේ දෙවෙනියට, උපකුලකයේ ලියන්නේ පළවෙනියට. පැහැදිලි නේද? එතකොට මේ කුලක දෙකේ ඡේදනය ගැන මොකද කියන්න පුළුවන්? A ඡේදන B මේක නම් අභිශූන්‍ය වුණා. මේක මොකද වෙන්නේ? B කුලකයමයි. ඡේදනය කියන්නේ B කුලකයමයි. පැහැදිලි නේද? A ඡේදන B කියන්නේ B කුලකයමයි. ඊට ඔබට පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙනවා. A මේල B කියන්නේ කාටද? A කුලකේ නේද? මේලේ කියන්නේ කුලක දෙකටමනේ. ඒ කියන්නේ A කුලකයටමයි. ඔක තමයි පුතේ උපකුලක අවස්ථාව. එහෙනම් මොකද්ද නැවත අපි කතා කරමු? කුලක ඡේදනය කියන්නේ කුලක දෙකක පොදු අවයව පිහිටීම. ඒක උපරිම වුණොත් උපකුලක, අවම වුණොත් වියුක්ත කුලක. වියුක්ත කුලක වල තියෙන අවස්ථාව තමයි කුලක ඡේදනීය අවයව අභිශූන්‍ය කුලකයක් වෙනවා. උපකුලක වල තියෙන අවස්ථාව තමයි කුලක දෙකේ ඡේදන කුලකය කුඩා කුලකය වෙනවා. අවයව අඩු කුලකය වෙනවා. ඔය විදිහට තමයි පුතේ කුලක ඡේදනයේ විශේෂ අවස්ථා තියෙන්නේ. එතකොට අපිට මේකෙන් විවිධාකාරී ගැටලු හදන්න ඉදිරියේදී පුළුවන්. අපි ඊළඟ අවස්ථාවට යමු. ඊළඟ දවසේ. එහෙනම් අද වෙනකොට ඔබට සුබ දවසක්. ඊළඟට අපිට තියෙන්නේ තුල්‍ය කුලක, සම කුලක, අපරිමිත කුලක, පරිමිත කුලක වගේ දේවල්, අවිශූන්‍ය කුලක වගේ දේවල්, කුලක අනුපූරකයේ වගේ දේවල් ඉගෙන ගන්න. එමනම් ඊළඟ වීඩියෝ එකේදී එක් කරමු. එමනම් ඔබට සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. එමනම් ආයුබෝවන්.